ඔව් ආදරණීය දරු දැරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් ව්‍යාපාර මූල්‍ය කළමනාකරණය ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් මූල්‍ය කළමනාකරණය කියන ප්‍රධානම පාඩම් ඒකකයට අදාළව පාඩම් පරිච්ඡේද 3ක් සාකච්ඡා කළ නිම කරා. අපි අන්තිම පාඩම් පරිච්ඡේද දෙකෙන් සාකච්ඡා කරමින් හිටියේ මූල්‍ය අනුපාත හෙවත් ගණකාධිකරණ අනුපාත විශ්ලේෂණය ව්‍යාපාර කළමනාකරුවන්ට තීරණ ගැනීමට සහාය වන ආකාරය ගැන පුළුල් ලෙස සාකච්ඡා කළා. විශේෂයෙන්ම අපි කිව්වා ගිණුම් කරන අනුපාත හෙවත් මූල්‍ය අනුපාත ගණනය කරන්නෙම මූල්‍ය කළමනාකරුවන් විසින් ගත යුතු තීරණ වඩා ඉක්මනින් වඩා පහසුවෙන් වඩාත් නිවැරදිව ගැනීම පිණිස උන්ට සහාය දැක්වීමක් වශයෙන්. මොකද මූල්‍ය වාර්තා කට්ටලයක් පරිශීලනය කරලා ගන්න පුළුවන් තීරණ සෑහෙන වෙලාවක් යනවා. ඒ තීරණවල නිර්වද්‍යතාවයක් 100ක් නැහැ. නමුත් ඉතා පහසුවෙන් අඩුම කාලයක් තුල සමහරවිට තප්පර විනාඩි 1-2ක් තුල ක්ෂණිකව තීන්දුව දෙන්න පුළුවන් ගිණුම් කරන අනුපාත පරිශීලනය කිරීම මගින්. ඒක අපි අනුපාත විශ්ලේෂණය කරනවා කියලා කිව්වේ. අනික සමාන ව්‍යාපාරත් එක්ක අපේ ව්‍යාපාරේ ප්‍රගතිය හෝ පසුබෑම සසදන ලේසි අනුපාත උදාගත්තම. අතීත වර්ෂ සමග අපේම ව්‍යාපාරයේ අතීත වර්ෂ සමග වර්තමාන තත්ත්වයේ ඉන්න තැන ප්‍රගතියක්ද පරිහානියක්ද කියලා තීන්දුව කරන්න ලේසි අනුපාත විශ්ලේෂණය කිරීම මගින්. අපි නිසා අපි අනුපාත විශ්ලේෂණ අපි ආකාරයට කතා කරගෙන ආවා. අවසාන පරිච්ඡේදයෙන් අපි කතා කරා මූලික අනුපාත වර්ග 4ක් තියෙනවානේ. දැන් මූලික අනුපාත වර්ග 4ක් තියෙන එකක් ද්‍රවශීලතා අනුපාත, අනික ලාභදායීත්ව අනුපාත, අනික තෝලන අනුපාත, අනික ක්‍රියාකාරී අනුපාත. ඊට අමතරව අපි අතිරේකයක් වශයෙන් කතා කරනවා කොටස් වෙළඳපොළ හා සබැඳි අනුපාත කියලා පස්වෙනි වර්ගයක. එතකොට අපි මේ ගුරුවත් පොතෙන් නිර්දේශ කරපු මූලික 4 අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. කොටස් වෙළඳපොළ හා සම්බන්ධ අනුපාත නිර්දේශ කළා නැහැ. නැතුණාට අපි විභාගයට අහනවා. තේරෙනවද? ගුරුවත් පොතේ නිර්දේශ කළා නැතුණාට විභාගයට අහනවා. හැමදාම නෙවෙයි වරින් වර අහනවා. මොකද දැන් මේ පාඩමට සම්බන්ධයිනේ කොටස් වෙළඳපොළ ෂෙයා මාකට් එක සම්බන්ධයිනේ. ඒ සබැදියාව නිසා කොටස් වෙළඳපොළ හා සම්බන්ධ අනුපාත ඇහුව කියලා අපිට මුකුත් කියන්නත් බෑ. ඒ නිසා අපි දැනගන්න ඕන ගුරුවත් පොතේ මූලික අනුපාත වර්ග 4ක් සීමා කළාට පස්වෙනි වර්ගයක් වශයෙන් කොටස් වෙළඳපොළ හා සබැඳි අනුපාතත් සාකච්ඡා කරන්න. පැහැදිලිනේ? අපි එතකොට ද්‍රවශීලතා අනුපාත කතා කරා මීට පෙර දවසක මීට පෙර පරිච්ඡේදයකින්. මතකනේ? ව්‍යාපාරික අපි ද්‍රවශීලතාවය කියලා කිව්ව මොකද්ද? ව්‍යාපාරයක වත්කම් මුදල් හෝ ආසන්න මුදල් තත්වයට පත් කර ගැනීමේ හැකියාව. ව්‍යාපාරික වත්කම් ඉඩම්, ගොඩනැගිලි, ගෘහ භාණ්ඩ, ලිපි ද්‍රව්‍ය, යන්ත්‍ර, ඉතුරු බඩු තොග ඒ වගේ වත්කම් තියෙනවනේ. මේවා සල්ලි නෙවෙයිනේ, මුදල් නෙවෙයිනේ. එහෙනම් එක්ක මුදල් බවට, කාසියා නෝට්ටු බවට, නැත්තම් නියමනි ආසන්න මුදල් බවට. අඩු ගානේ බැංකු ගිණුමකට හරි සල්ලි දාගත්තොත් ඒක ආසන්න මුදලක්නේ. ඉක්මනට ගිහලා බැංකුවෙන් සල්ලි කරගන්න පුළුවන්. ඒ වගේ වත්කම් මුදල් හෝ ආසන්න මුදල් තත්වයට පෙරලා ගැනීම තමයි ද්‍රවශීලතාවය කිව්වේ. එකී ද්‍රවශීලතාවයේ පිළිබිඹු කරමින් සම්පාදනය කරන අනුපාත තමයි ද්‍රවශීලතා අනුපාත කියලා කිව්වේ. නැත්නම් ව්‍යාපාරයක කෙටිකාලීන බැරකම් වලට ව්‍යාපාරයකට තමන්ට මුහුණ දීමට සිදුවන කෙටිකාලීන බැරකම් වලට කෙටිකාලීන වගකීම් වලට මුහුණ දීමට ඇති මොන ශක්තියද? ද්‍රවශීලතා ශක්තිය පිළිබිඹු කරමින් සකස් කරන ඕනෑම අනුපාතයක් අපි නම් කරනවා ද්‍රවශීලතා අනුපාත කියලා. එහිදී ගුරුවත් පොතෙන් අපිට උසස් පෙළට නිර්දේශ කරලා තියෙන මූලික දෙකක් ඒ ජංගම අනුපාතය සහ ක්ෂණික අනුපාතය. සමහර අය තොග පිරඩුන් අනුපාතයත් මෙතනටම දානවා. ඒකෙත් ප්‍රශ්නයක් නෑ. මොකද තොග පිරඩුන් අනුපාතයෙන් පෙන්눔 කරන්නේ ව්‍යාපාරයක ගබඩාවේ තියෙන තොග විකුණුම් බවට පත්වන වාර ගණන. තොග අලෙවි වෙන වාර ගණන. ඉතින් තොග අලෙවි වෙන වාරයක් පාසා මොකද වෙන්නේ? මුදල් වෙනවා. ඒ නිසා ඒකත් ද්‍රවශීලතා අනුපාතවල ගන්න පුළුවන්. නමුත් මම මේක කතා නොකලේ ගුරුවත් පොතෙන් අපිට ඒක කරන්න නිර්දේශ නොකරපු නිසා. හැබැයි ඒක වෙනම තියෙනවා. ඒක ක්‍රියාකාරී අනුපාතවල අපිට මොන ගහනවා. ඒක එක් අතකින් ක්‍රියාකාරී අනුපාතය. එක් අතකින් ද්‍රවශීලතා අනුපාතය. දෙපැත්තටම ගන්න පුළුවන්. පැහැදිලිද? සමහරවිට එහෙම අහන්න පුළුවන් විභාගෙට. විශේෂයෙන් ෆස්ට් පේපර් එකේ MCQ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පහක් දක්වන අනුපාත වලින් ද්‍රවශීලතා අනුපාත මෙන්ම ක්‍රියාකාරී අනුපාතයක් වශයෙන්ද සැලකිය හැක්කේ කියලා අනුපාත වර්ග පහක් දුන්නොත් කිසිදු වාදයක් නැහැ. උත්තරේ මොකද්ද?
තොග පෙරළුම් අනුපාතය. ඇයි තොග විකිරණ වාර ගන්න. තොග විකිරණ වාරයක් පාසා මුදල් ලැබෙන මුදල් වෙනවා. මුදල් ලැබෙනවා. එහෙනම් ද්‍රව්‍යශීලතාවයට සම්බන්ධ ද්‍රව්‍යශීලතානුපාතය. අනික තොග විකිරණ වාර සංඛ්‍යාව වැඩි කියන්නේ නිතර තොග විකිරණනවා කියන්නේ ඒ ව්‍යාපාරයේ ක්‍රියාශීලී. හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අඩපණ වෙන්නේ නැහැ. ඇනහිටීම් නැහැ. එහෙනම් ක්‍රියාකාරීත්වය නිසා ක්‍රියාකාරී අනුපාතිකුත් වෙනවා. පැහැදිලිද? රයිට්. ඒතර අපි ජංගම අනුපාතයේ ද්‍රවශීලතා අනුපාතයේ කිව්වා. ජංගම වත්කම් බෙදනවා ජංගම බැරකම් වලින්. ඒ අනුපාතයේ ප්‍රශස්ත වෙන්නේ මොකද්ද වෙන්න ඕනේ? දෙක එන්න ඕන කියලා දෙකක්. ඒ කියන්නේ එක් පංගුවක් හදිසියේ ජංගම බැරකම් හිමි එකවර ඉල්ලා සිටියොත් ගෙවල ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඔවුන් නිදහස් කරන්න එකක් ඕනේ. තව එක පංගුවක් ඕනේ එදිනදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා. අමුද්‍රව්‍ය මිල දී ගන්න, දෛනික වැටුප් ගෙවන්න, සේවා බිල්පත් ගෙවන්න ආදී වශයෙන්. ඒක තමයි දෙකක් ඕනේ. දෙක ප්‍රශස්ත එකමදි. මොකද එක තිබුණොත් හදිසියේ ජංගම බැරකම් හිමි එකවර මුදල් ඉල්ලා සිටියොත් මොකද වෙන්නේ? අපි ඒ තියෙන ජංගම වත්කම් ටික පාවිච්චි කරන එක ඒ අවස්ථාව ඉෂ්ට කරන්නේ. ඒකෝර හරි. ජංගම බැරකම් හිමියන්ගේ විශ්වාසය දිනාගත්තා. නමුත් ඉන් එහාට ව්‍යාපාරේ ගෙනියන්න කාරක ප්‍රාග්ධනයක් නැහැ. ඒකයි දෙකක් ඉල්ලන්නේ. ප්‍රශස්ත කියන්නේ දෙකක්. ෂණික අනුපාතය කියන්නේ ජංගම වත්කම් වලින් ඉක්මනින් මුදල් බවට පත් කරගත නොහැකි බඩු තොග අයින් කරනවා. අයින් කරාම වෙනවා ෂණික වත්කම් නැත්නම් ද්‍රවශීල වත්කම්. ඒක බෙදනවා ජංගම බැරකම් වලින්. නැත්නම් ද්‍රවශීල වත්කම් වලට ජංගම බැරකම් කියලා අනු අංකයක් වශයෙන් දාන්න පුළුවන්. ඒකේ ප්‍රශස්තතාවයේ එක. මොකද එතනදී බලන්නේ ව්‍යාපාරයේ එදිනදා වියදම් පියවන්න අවශ්‍ය කාරක ප්‍රාග්ධනයේ සපයා ගැනීමෙන් ව්‍යාපාරය පැවතීම නෙවෙයි. කෙටිකල් බැරකම් හිමියන් එකවර විශේෂිත හේතුවක් නිසා ව්‍යාපාරය ගැන සැකසංකා මතු කර ගනිමින් මුදල් ඉල්ලා සිටියොත් ඒ එසේ නොවේ. අපි ද්‍රවශීලතාවකින් පෝසත් මෙන්න ඔයාලගේ සල්ලි කියලා ෂණිකව ඒගොල්ලන්ට ගෙවිය යුතු දේ පියවල දවන්න ඇති හැකියාව විතරයි බලන්න. ඒ නිසා එකක් තිබුණම ඇති. එහෙනම් ෂණික වත්කම් ටික ටක් ගාලා මුදල් කරගත්තා පියවුවා නිදහස්. එහෙනම් ඒක ප්‍රශස්තගේ එක. මතකයිනේ? ජංගම අනුපාතයේ දෙක වුණොත් ෂණික අනුපාතයේ එක වුණොත් තමයි ව්‍යාපාරයේ යහපත් ද්‍රවශීලතාවය පවතිනවා කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ. රයිට්. අපි අද සාකච්ඡා කරන්න යන්නේ ලාභදායීත්ව අනුපාත. දෙවෙනි වර්ගයේ profitability ratios. ලාභදායීත්ව අනුපාත. මුලින්ම ලාභය කියන්නේ මොකද්ද? සාමාන්‍ය දෙයක් නේ. ලාභය කියන්නේ මුළු වියදම ඉක්මවා ඇති මුළු ආදායම. මුළු වියදම ඉක්මවා ඇති මුළු ආදායම. නැත්නම් මුළු නිෂ්පාදන වියදම් ඉක්මවා ගිය මුළු විකුණුම් ආදායම. නැත්නම් මුළු විකුණුම් ආදායමෙන් මුළු නිෂ්පාදන වියදම අඩු කරන් පස්සේ ලැබෙන්නේ මොකද්ද? ලාභය. ඒක profit ලාභය. මොකද මේ ලාභදායීත්වය කියන්නේ profitability කියන එක. ලාභය කියන්නේ profit. profitability ලාභදායීත්වය කියන්නේ ව්‍යාපාරයක ලාභ ඉපදවීමට ඇති හැකියාව. ව්‍යාපාරයක ලාභ ඉපදවීමට ඇති හැකියාව. එය ප්‍රතිශතයක් ලෙස දක්වයි. නැත්නම් ලාභය ඉපීමේ ශීඝ්‍රතාවය තමයි ලාභදායීත්වය කියන්නේ. ලාභ ඉපීමේ නැත්නම් ලාභ උපයනු ලබන ශීඝ්‍රතාවය තමයි ලාභදායීත්වය කියන්නේ. ලාභ ඉපීමේ ශීඝ්‍රතාවය එක්කෝ වත්කම් නැත්නම් කොටස් ප්‍රාග්ධනය නැත්නම් යෙද වූ ප්‍රාග්ධනය එක්කෝ විකුණුම් වැනි සංකල්පයත් එක්ක ගැලපුවම තමයි ලාභදායීත්වය බවට පත් වෙන්නේ. තේරුණාද? එහෙනම් එය ප්‍රතිශතයක් ලෙස දක්වයි. නැත්නම් ලාභදායීත්වය කියන්නේ ලාභ ඉපීමේ ශීඝ්‍රතාවය. ඒක සාමාන්‍ය පෙන්වුම් කරන්නේ. ඒ අනුව වත්කම් කොටස් ප්‍රාග්ධනය හෝ විකුණුම් මත ව්‍යාපාරයේ උපයන ලාභයේ කොපමණද යන්න පෙන්눔 කරමින් සකසන අනුපාත තමයි ලාභදායීත්ව අනුපාත ලෙස හැඳින්වෙන්නේ. තේරුණානේ? ලාභ ඉපීමේ ශීඝ්‍රතාවය තමයි ලාභදායීත්වය කියන්නේ. ඒ ලාභදායීත්වය එක්කෝ විකුණුම් වල අනුපාතයක් ලෙස, එක්කෝ යෙද වූ ප්‍රාග්ධන අනුපාතයක් ලෙස, එහෙම නැත්නම් වත්කම් වල අනුපාතයක් ලෙස. කියන්නේ ව්‍යාපාරයේ විසින් භාවිතා කරන වත්කම් එක්ක සසදද්දී කතරම් ලාභයක් උපයලා තියෙනවද? ඒක තමයි ලාභදායීත්ව අනුපාතය කියන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාරයේ විකුණුම් හා සසදන කල ලාභය කොච්චරක් උපයලා තියෙනවද කියලා ප්‍රතිශතයක් වශයෙන් 100 ගාණක් වශයෙන් හඳුනගත්තොත් ඒක තමයි ලාභදායීත්වය කියන්නේ. නිතරම ලාභය යම් සංකල්පයක එක්කෝ විකුණුම් වල, එක්කෝ යෙද වූ ප්‍රාග්ධන, එක්කෝ කොටස් ප්‍රාග්ධන, එක්කෝ අයිතිකරු ප්‍රාග්ධන, සාමාන්‍ය කොටස් සහ සංචිත විතරයි. එතකොට
යෙදූ ප්‍රාග්ධනය කොටස් සාමාන්‍ය කොටස් සංචිත වර්ණීය කොටස් ඔක්කොම එනවා. එහෙම නැත්නම් වත්කම් වල කිනම් ප්‍රතිශතයක් දැයි තක්සේරු කරොත් ඒක තමයි ලාභදායීත්වය කියන්නේ. තේරුණාද? එහෙනම් එවැනි අනුපාත අපි නම් කරනවා ලාභදායීත්ව අනුපාත. මූලික වර්ග හතරක් තියෙනවා. එකක් තමයි දල ලාභ අනුපාතය, සුද්ධ ලාභ අනුපාතය, ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය, ඒ වගේම හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතෙම කියන්න පුළුවන්. සුද්ධ අගය මත ඉපේම අනුපාතය කියලා කියන්න පුළුවන්. මේකටම සුද්ධ අගය. සුද්ධ අගය මත ඉපේම අනුපාතය කියන්න පුළුවන්. එක එක නම් තියෙනවා මේකට. සුද්ධ අගය මත ඉපේම අනුපාතය, සුද්ධ අයිතිය මත ලාභ අනුපාතය, සුද්ධ අගය මත ඉපේම අනුපාතය. තේරුණාද? ඒ වගේම හිමිකාරත්ව අනුපාතය. ඒ වගේ එක එක නම් තියෙනවා. රයිට්. අපි මේ හතර විග්‍රහ කළ යුතු. මොකද හේතුව මේ හතරෙන් සාමාන්‍යයෙන් විභාගයට දෙකක් අහනවමයි. සාමාන්‍යයෙන්. කලාතුරකින් එකක් වෙන්න පුළුවන්. කලාතුරකින් තුනක් වෙන්න පුළුවන්. හතරම නම් අහෙන්නේ නැහැ. තේරෙනවද? සාමාන්‍යයෙන් දෙකක් අහනවා කියලා තියාගන්නට ඕන. අපි මුලින්ම බලමු දල ලාභ අනුපාතය. gross profit ratio. gross profit ratio දල ලාභ අනුපාතය. විකුණුම් වලට අනුව දල ලාභයේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස පෙන්눔 කරන අනුපාතය තමයි දල ලාභ අනුපාතය කියන්නේ. විකුණුම් වලට දල ලාභයේ 100ට ගණනක් වශයෙන් පෙන්눔 කරලා අනුපාතයක් අපි ගොඩනගුවොත් ඒකට කියනවා දල ලාභ අනුපාතය. තේරුණාද? එහෙනම් විකුණුම් වලට දල ලාභයේ ප්‍රමාණය percentage එක වශයෙන් ප්‍රතිශතයක් ලෙස පිළිබිඹු වෙන ආකාරයෙන් ගොඩනගුවොත් අපි ඒකට කියන්නේ දල ලාභ අනුපාතය. මේ තියෙන හොන ක්‍රමේ දල ලාභ අනුපාතය සමානයි දල ලාභයේ බෙදීම විකුණුම් වැඩි කිරීම 100. දල ලාභයේ බෙදීම විකුණුම් වැඩි කිරීම 100. දැන් මේ අනුපාතය අපි හිතමු ආව කියලා. අපි මේ අනුපාතය ආව කියලා මේ විදියට මේක සමානයි 70ක් ආව කියන්නකෝ. මේක ඉන්නේ 100 ගණක් වශයෙන්. මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම විකුණුම් 100ක් නම් විකුණුම් 100ක් නම් හරිද? ඒ විකුණුම් 100න් 70ක් දල ලාභේ 30ක් මොකක්ද එහෙනම්? මෙන්න මේව විනිවිදව දකින්න. මම මේ කරන ක්‍රමයේ තේරෙනව කටපාඩම් කරන්නේ නැහැ. ඔබට මම කටපාඩම් කරන්න වචනෙන් නොකියවාට කටපාඩම් කරවන්නේ නැහැ. පාඩම් කරන ගමේ කරන්න. දල ලාභ අනුපාතයේ 70ක් આવොත් මේ සූත්‍රය අනුව සංඛ්‍යා ආදේශ කරලා අපි උපකල්පනය කරමු සංඛ්‍යා වර්ගයක ආදේශ කරා කියලා. 70 ආවා. හරිද? එතකොට එහෙමනම් මේකේ තේරුම විකුණුම් 100ක් නම් රුපියල් 100ක විකුණුම් කළොත් 70ක්ම දල ලාභ. 30ක් මොකක්ද එහෙනම්? මොකද්ද 30? මම ඔක සමහර ළමයිගෙන් ප්‍රශ්න කරාම නිරුත්තරයි. මම ඉතින් අහන ඕගොල්ලෝ කවදාකවත් ගිනුම් කරන්නේ කියලා විශයක් අහලවත් නැද්ද කියලා. කෙරිල්ල කෙසද අහලවත් නැද්ද කියලා ළමයි hina වෙනවා කැමරේනවා. ගිනුම් කරන්නේ විශය හදාරපු ළමයිකට මේක නතින්නේ. 30 මොකක්ද එහෙනම්? විකුණුම් 100ක් නම් 100න් 70ක්ම දල ලාභය. නම් ඉතුරු 30 මොකක්ද එහෙනම්? මොකක්ද ඉතුරු 30? විකුණු භාණ්ඩ වල පිරිවැය. ඉතුරු 30 මොකක්ද? විකුණු භාණ්ඩ වල පිරිවැය. ඒ කියන්නේ විකුණුම් 100ක් නම් විකුණලද භාණ්ඩ විකුණ ගන්න ගියපු වියදම 30යි. ලාභය 70යි. නරක නෑනේ. සෑහෙන හොඳයි. ඒ කියන්නේ 100න් 70ක්ම ලාභය. හරිද? ඒ කියන්නේ රුපියල් 100 භාණ්ඩයක් විකුණලා රුපියල් 100ක් උපයගත්තොත් 100න් 70ක්ම ලාභය. ඒ භාණ්ඩ විකිණීමේදී දරන්න වෙච්ච වියදම රුපියල් 30යි. ඒක 80 වුණොත් තවත් හොඳයි. 100න් 80ක්ම දල ලාභය 20යි භාණ්ඩ විකිණීම වෙනුවෙන් වියදම් දරන්න. විකිණීම වෙනුවෙන් වියදම් විතරයි. ක්‍රියාකාරී වියදම් නෙවෙයි වෙන. ආයතන පරිපාලන වියදම්, විකුණුම් හා බෙදාහැරීම වියදම්, මූල්‍ය හා වෙනත් වියදම්, ණයපොලි ඒවා තව තියෙනවා. ඒව නැතුව භාණ්ඩ විකුණා ගැනීමේදී දරන වියදම් නැත්නම් භාණ්ඩ විකුණන අවස්ථාව තෙක් විකුණන මොහොත තෙක් දැරිය යුතු වියදම් තමයි විකුණු භාණ්ඩ පිරිවැය කියන්නේ. අපිට මේකෙන් එන පොඩි අදහසක්. සමාන ව්‍යාපාරවල මේ අනුපාතය සමග හෝ අපේම ව්‍යාපාරයේ අතීතයේ වර්ෂවල මේ අනුපාතය සමග සංසන්දනය නොකළා වුණත් අපට අදහස එනවා
විකුණුම් 100ක් නම් ඒකෙන් දල වශයෙන් ලාභේ 70යි. දල වශයෙන් ඒ විකුණු භාණ්ඩ වෙනුවෙන් දරන්න වෙච්ච පිරිවැය රුපියල් 30යි යහපත් කියලා අදහසක් එනවා. මේක 30ක් 40ක් වුණොත් හොඳ නැහැ. ඒ කියන්නේ විකුණුම් 100ක් නම් දල ලාභේ 30යි. එතකොට විකුණු භාණ්ඩ පිරිවැය 70 අපෝ වැඩි. මේ ව්‍යාපාරය වැඩි කල් පවතින්නේ නැහැ. ඉක්මනින්ම බංකොලොත් වෙනවා. ඉක්මනින්ම ව්‍යාපාරය වැහෙන්න පුළුවන්. පැහැදිලිනේ? දැන් මේකම තේරුම් ගන්න ඔබ මේක මේ මතකේ තියෙන්න ඕනේ. මතක තේරුණාද? දැන් මෙතනට සම්බන්ධ කරොත් එහෙම වෙළඳ ගිණුම 100ට නැගෙන්න ඕනේ. මේ අනුපාතයත් එක්ක වෙළඳ ගිණුම බද්ධ වෙලා තියෙන්නේ. මතකයිනේ? දල වශයෙන් අපි වෙළඳ ගිණුමකට ගන්න මේ වගේනේ. මම සංඛ්‍යා ටිකක් දාගෙන යන්නම්කෝ කාලය ඉතුරු කරගන්න. විකුණුම් මත අපි හිතමු 1,50,000යි. හරිද? ආපසු එවුම් 20000යි. අඩු කරාම සුද්ධ විකුණුම් වෙනවා 1,30,000ක්. මෙතන එනවා ආරම්භක තොග 15000යි. ගැනුම් අපි හිතමු 70000ක් කියලා. 70000යි. තව ගෙනීමේ කුලී 2000යි. තීරු බදු ආයාත තීරු බදු මේ භාණ්ඩ ආනයනය කරපුවා. ආනයනය කරන්න ගිහපු ඉම්පෝට් ටැක්ස් එකත් මේකට එකතු වෙනවා. ගෙනීම කුලියත් එකතු වෙනවා. අයි දැන් අපි ගැනුම් මිල වශයෙන් 70000ක් ගෙවන්න ඕනේ. ගෙනේන ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් දරන්න වෙනවා 2000ක්. එහෙනම් ඒ නිසා ගෙනේ අපි මේ ගත්ත භාණ්ඩ මිල පිරිවැය තව වැඩි වෙනවා. ඉම්පෝට් කරන නිසා ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. ඉම්පෝට් ටැක්ස් එකක් 3000ක්. ඒකත් එකතු කරනවා. ඒ නිසා ඒකත් ගැනුම් මිල වැඩි වෙන හේතුවක් වෙනවා. ඔක්කොම 75000ක්. එකතු කරාම 0.3යි 5යි 5යි 10යි 7යි කටක 9යි 90000යි. 90000න් අඩු කරනවා අවසාන තොගේ. අවතොගේ කියලා අපි දාමු කෙටින් අවසන් තොගේ. අපි හිතමු 30000ක් කියලා. 30000ක් අඩු කරනවා. අඩු කරාම එනවා 9 3යි 60000ක්. අනේ 60000 මොකක්ද? 60000 තමයි විකුණු භාණ්ඩවල පිරිවැය. විකුණු භාණ්ඩ පිරිවැය වෙන්නේ මේක තමයි. 60000. එහෙනම් මෙතනට එනවා පර්ගේ දල. පර්ගේ දල. පර්ගේ දල means පහළට ගෙන ගිය දල ලාභේ. මෙතන එනවා 1,30,000යි සුද්ධ විකුණුම් ආදායම. මෙතනට එනවා 1,30,000යි සුද්ධ විකුණුම් ආදායම. වෙනස 7යි 6යි 7යි 6යි 13යි 70000යි දල ලාභේ. එහෙනම් මෙතනට එනවා ඊගේ දල ඉදිරියට ගෙන දල ලාභේ 70000යි. කොහොම නෙන්නේ ඊට පස්සේ මේ පැත්තේ ආයතන හා පරිපාලන වියදම්, විකුණුම් හා බෙදාහැරීමේ වියදම්, මූල්‍ය හා වෙනත් වියදම් වැනි ඔපරේටිව් එක්ස්පෙන්සස් ක්‍රියාකාරී වියදම් හර කරාම ඒ වඩු වෙලා සුද්ධ ලාභය එනවා. තේරුණාද? දැන් මේ වෙළඳ ගිණුම මතකනේ මේක ටග්ගල් මතක් වෙන්න ඕනේ. දැන් දල ලාභ අනුපාතයට සම්බන්ධ වෙන්නේ මේකනේ. තේරුණාද? ඉරයට විකුණුම් දානවා. ඉර උඩ මේ දල ලාභය වැඩි කිරීම 100. එහෙම නෙන්නේ. දැන් මේකේ දල ලාභය අපි තුමු මේක රුපියල් මිලියන කියලා හිතන්නකෝ. රුපියල් මිලියන 70000ක්. මේ ව්‍යාපාරය හොඳද නරකද? ලාභදායීද නැද්ද? එහෙම කියන්න බෑ. මේක නිරපේක්ෂයි. දැන් මිලියන 70000කම ලොකු මුදලක්. එකපාරට දෙන්න පුළුවන් ෂා මරු ව්‍යාපාරයක් කියලා නෑ. ඇයි? එකම කර්මාන්තේ සමාන ව්‍යාපාරවල දල ලාභය මිලියන 7 ලක්ෂයයි. මිලියන දසලක්ෂය වුණොත් මොකද වෙන්නේ? අපේ 70000 කියන එක නැති. අපි ෆේල් එතකොට. අපි සාර්ථක ව්‍යාපාරයක් නෙවෙයි. තේරුණාද? සසදන්නම වෙනවනේ. දැන් මේකෙන් තීරණ ගන්න බෑ. නමුත් දල ලාභ අනුපාතය හැදුවම 70% આવොත් අන්න එහෙනම් වෙන සසදන්න ඕනේ නැහැ. අපි කියන සාර්ථකයි. ඇයි 100ක් විකුණුම් කළොත් ඒ විකුණු භාණ්ඩ වලට වැය වෙච්ච පිරිවැය 30යි 70%ක්ම ලාභයි. එහෙනම් සාර්ථකයි. ඒකයි මම කිව්වේ අර ලාභ ගිණුම් කරන අනුපාත මගින්
ද්‍රවශීල අනුපාත වෙන්න පුළුවන්, ලාභ අනුපාත වෙන්න පුළුවන්. අනුපාත දිහා බැලූ සැනින් අපට තීරණ ගන්න ලේසි. විශේෂ මූල්‍ය කළමනාකරු අවම පරිශ්‍රමයකින් ඉතා නිවැරදි තීරණ ගන්න තත්වයට පත් වෙනවා මේ අනුපාත භාවිතා කිරීම. එතකොට මෙතනින් මේක මම මේ දුන්නේ මේ දල ලාභ අනුපාතය ඉහළ යන්න බලපාන හේතු අහනවානේ විභාගෙට. නිතර අහනවා. පහළ යාමට බලපාන හේතු අහනවා. මෙන්න මේ ගැන අවබෝධයක් තියෙන කෙනාට මේ වෙළඳ ගිණුම මනසින් මවාගෙන වෙළඳ ගිණුම තමන්ගේ මනසින් තමන්ගේ දැස ඉදිරියට ගෙනල්ලා මේක දිහා මනසින් බලාගෙන පුළුවන් පිළිතුරු යන්න. දැන් මේ දල ලාභ අනුපාතය වැඩි වෙන. දැන් මේක නිකන් හිතන්න. දැන් මේක අපි ගත්තොත් නිකන් ගණනය කරොත් 1,30,000 විකුණුම් ඉර උඩ 70,000 වැඩි කිරීම 100. මේ බිඳුවේ මේ දෙක ගියා. මේ දෙකට මේ දෙක ගියා. හරිනේ. ඔව්. ඒතර 700 බෙදනවා 13. 13න් බෙදුවම 7 වරක් 3 21යි. 3ක් 1 7 1 අඩ වැඩි 6යි. 6 එන්නේ. එහෙනම් 6න් එනවා. 6 වරක් 3 18යි. 6 වරක් 1 6යි 7යි. ඒත් වැඩිනේ. 5 වරක් නේ 5. 5 වරක් 3 15යි. 5 වරක 5 1 65 හරි. 5ක් එනවා. 5ට 13ම 4ක් 4 වරක් 3 12යි වැඩි 3යි එන්නේ. මෙතන ආය 5 මතින් 5 එහෙනම් 4ක් එන්නේ 3යි. 3 වරක් 3 9 3 වරක් 1 3යි. 10න් 9 1යි. 5න් 3ක් 1යි. 110ට 13ම දැන් දශමනේ ඉන්නේ කොහොම හරි ආසන්න වශයෙන් 53 කියලා ගන්නකො. මේ ගැටලු ගත්තොත් දල ලාභ අනුපාතයෙන් 53යි. සාර්ථකම නැහැ. මධ්‍යස්ථයි. ඒ කියන්නේ 100ක් විකුණුම් කළොත් දල ලාභයේ 53ක් කියන්නේ ඒ විකුණු භාණ්ඩ වෙනුවෙන් වියදම් කරන්න වෙනවා එහා සමාන මුදලක්. 47ක්. දල වශයෙන් දෙකනේ මේ 50-50 වගේනේ. සාර්ථක නැහැ. එහෙනම් විභාගයට අහනවා මෙන්න මේ දල ලාභ අනුපාතය වර්ධනය කරගත හැකි ක්‍රම. ඇහුවොත් මේ වෙළඳ ගිණුම ඕනේ. නැත්නම් ලියන්න බෑ. කොහොමද වර්ධනය කරගන්නේ? එකක් විකුණුම වැඩි කරගන්න. මේ 1,30,000 2,30,000 වුත් මොකද මේ තත්ත්ව වෙනස් වෙනවා. මේක තක් ගාලා නගිනවා 70ට 80 නගිනවා. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් විකුණුම් විස්තර තියෙනවා 1,30,000යි. 30,000 තියෙද්දිත් මේ දල ලාභ අනුපාතය වර්ධනය කරගන්න පුළුවන්. ඒ කොහොමද? ආරම්භක තොග අඩු කරනවද වැඩි කරනවද? අඩු කරගන්න. මොකද ආරම්භක තොග අඩු වෙනකොට මොකද වෙන්නේ? ආරම්භක තොග අඩු වෙනකොට වෙන්නේ මේකේ පිරිවේ අඩු වෙනවනේ. දැන් හිතන්න මේ දැන් ගැනුම් 70,000 කියන එක 7,000 වුණාන මොකද වෙන්නේ? අනිවාර්යෙන් මේ විකුණු බහන පිරිවේ මොකද වෙන්නේ? අඩු වෙනවනේ. මේ පිරිවේ මේක නඩු කරගන්න විකුණු එක්ක විකුණුම් වැඩි කරගන්න ඕනේ. දල ලාභ අනුපාතය වැඩි වෙන්නේ එක්ක විකුණුම් වැඩි කරගන්න ඕනේ. මේකනේ මූලික අංග දෙක. එක්ක විකුණුම් වැඩි කරගන්න ඕනේ. නැත්නම් විකුණු බහන පිරිවේ අඩු කරගන්න ඕනේ. මේක අඩු කරගන්න ඕනේ මේක වැඩි කරගන්න ඕනේ. මේ දෙක අනුත් මේ දෙකේ කතන්දරෙත් එක තමයි මේ දල ලාභ අනුපාතේ එහාට මෙහාට ඉහළට පහළට දෝලණය වෙන්නේ. එහෙනම් එක්ක විකුණුම් වැඩි කරගන්න. නැත්නම් විකුණුම් ස්ථාවර නම් මොකද කරන්නේ? විකුණු බහන වල පිරිවේ මොකද කරන්නේ? තව අඩු කරගන්න. මේ දැන් මේක 50,000 කරගත්තොත් මොකද වෙන්නේ? දල ලාභය තව වැඩි වෙනවා. එහෙනම් දල ලාභය කීයක් වෙනවද? 8,000ක් වෙනවා. මේක අපි හිතමු 30,000 කරගත්තා කියලා. 30,000 කරගත්තොත් දල ලාභය කිලිම ලක්ෂයක් වෙනවා. එහෙනම් විකුණු බහන වල පිරිවේ අඩු කරගන්න. විකුණු බහන වල පිරිවේ අඩු වෙන මොකද්ද වෙන්නේ? ආරම්භක තොගය අඩු කරගන්න පුළුවන්. අපි ආරම්භක තොගය අඩු කරගන්නවා. ඒ කියන්නේ අවසාන වශයෙන් ගිය කාල පරිච්ඡේදයේ අවසානට ඉතුරු වෙච්ච තොගයනේ මේ සැරේ ආරම්භක තොගය කියන්නේ. එහෙනම් ගිය සැරේ අවසන් කාලච්ඡේදයේදී කෙසේ හෝ තොග වැඩියෙන් අලෙවි කරගන්න බලනවා. ඒතර ආරම්භක තොගය අඩු වෙනවා. අන්න විකුණු බහන වල පිරිවේ අඩු වෙනවා. දල ලාභය වැඩි වෙනවා. ඒ නිසා දල ලාභ අනුපාතය ඉහළ යනවා. එහෙම නැත්නම් ගැනුම් පිරිවේ අඩු කරගන්න. ගැනුම් මිලදී ගන්න ප්‍රමාණය මිලදී ගන්න ඕනේ. ගැනුම් වල මිල අඩු කරගන්නවා. තේරෙනවද? මිලදී ගන්න ප්‍රමාණය ඒකක 20000ක් නම් 20000ම තමයි මිල අඩු කරගන්නවා. අඩු මිලට පුළුවන් තරම් වට්ටම් සහිතව අඩු මිලට ලබා ගන්න. එහෙම නැත්නම් අවසන් තොගය දැන් ආරම්භක තොගය අපි කොහොමද අඩු වෙන්න ඕන කියලා අවසන් තොගය අඩු කරගන්නවද වැඩි කරගන්නවද?
මොකද වෙන්න ඕනේ? අවසන් තොගේ වැඩි කරගන්න ඕනේ. අවසන් තොගේ වැඩි කරගත්තොත් මොකද දැන් බලන්න 90න් 30000ක් ගියාම 60000 ආවේ. 9න් 90න් 30000ක් ගියාම 60000 ආවේ. අපි තුම ආරම්භක තොගේ තිබුණා කියලා මෙතන 70000ක්. එහෙනම් මොකද එන්නේ? 9න් 7ක් ගියාම කීයද? 20000යි. එහෙනම් විකුණු බහල පිරිවේ 20000ක් වුණා. එහෙනම් දල්ලාභය මොකද එන්නේ? තවත් ඉහළ යනවා. එක්ක ආරම්භක තොගේ අඩු කරගන්න ඕනේ. එක්ක මේ වසරේ අවසන් තොගේ මොකද කරන්නේ? අවසන් තොගේ අඩුද වැඩිද? වැඩි කරගන්න. නැත්තම් ගැනුම් වල පිරිවේ අඩු කරගන්න. ඒ ක්‍රම මගින් පුළුවන් විකුණු භාණ්ඩ පිරිවේ අඩු කරගනිමින් දල්ලාභ අනුපාතය වර්ධනය කරගන්න. පැහැදිලිද? ඒ නිසා වෙළඳ ගිණුම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි දැන් බලමු මෙතන නැවත ප්‍රවේශ වෙමු. දල්ලාභ අනුපාතය වෙනිදි දන්නවා. දැන් මේකේ කතන්දරය දන්නවනේ. දල්ලාභ අනුපාතයේ 70ක් කියන එක තේරුම විකුණුම් 100ක් නම් ඒ 70ක්ම දරලාභය 30ක් විකුණු භාණ්ඩ වෙනුවෙන් දරු පිරිවේ. එහෙනම් සාපේක්ෂව දල්ලාභය හොඳයි. පැහැදිලිනේ? දලලාභ අනුපාතය ඉහළ යා හැකි අවස්ථා. දලලාභ අනුපාතය ඉහළ යා හැකි අවස්ථා. එකක් තමයි ආරම්භක තොග. අපන් දෙස්සල කිව්වේ මේ ආරම්භක තොග අඩු කරගන්න පුළුවන්. අඩු වෙනකොට මොකද වෙන්නේ? Tamanට ටක් ගාලා අර විදුලියෙන් වගේ පේන්න ඕනේ. යට තියෙන විකුණු භාණ්ඩ පිරිවේ මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනකොට විකුණු වැඩි කරලා පෙන්නනවා දල්ලාභේ ඉහළ යනවා. හරිනේ? ඒක දැනෙන්න ඕන. තමයි විනිවිදෝ පේනවා. මම මේක ලියලම් පෙන්නුවේ. එහෙම නැත්නම් ගෙනීමේ වියදම් අඩු වෙනවා. ගෙනීමේ කුලි දැන් ගැනුම් පිරිවේ අඩු කරගන්න බෑ කියමුකෝ. ගැනුම් මිල ස්ථාවරයි කියමුකෝ. අපි තුමේක පාලන මිලක් කියන්නකෝ. ඒකකයක් රුපියල් 50යි. පාලන මිලක්. ඒක අඩු වෙන්නේ නැද්ද වැඩි වෙන්නේ නැද්ද? එහෙනම් අපිට ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක පුළුවන් නම් අඩු කරගන්නවා. ඉහළ ප්‍රමාණයන්ගෙන් නැත්නම් අපි කියන්නේ බල්ක් බයින් කියලා. විශාල තොග වශයෙන් මිලදී ගන්නකොට ලොකු වට්ටම් ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ඒකත් ගැනුම් පිරිවෙත් අඩු කරා මේ 7 ලක්ෂය තව අඩු කරගන්න පුළුවන්. නමුත් අඩු කරලා දෙන්නේ නැත්නම් අපි ගෙනීමේ වියදම් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ වාර දෙකකදී ගේන තොග ටිකක් ලොකු වාහනයක එකවර ගේන්න පුළුවන්. හිතන්න පොඩි ලෝරි දෙකකින් දවස් දෙකකට අපි භාණ්ඩ ඒකක 1500ක් ගෙන්න ගන්න. ඕක එකම ලොරියෙන් ගේන්න පුළුවන් නම් හොඳයි එක කුලියයිනේ. ඒතර පොඩි ලොරි දෙකට අපි රුපියල් 5000 ගානේ 10000ක් නම් ලොකු ලොරිය 5000ට එන්නේ නැති වෙයි. නමුත් 6000ට එවිනේ. 4000ක් ලාභයි. ඒ වගේ ගෙනීමේ වියදම් අඩු කරගන්නවා. නැත්නම් ආයාත තීරුබදු පුළුවන් තරම් අඩු කරගන්නවා. ආයාත තීරුබදු අඩු කරගන්න ක්‍රම තියෙනවා. මොනවද ක්‍රම? ගේන භාණ්ඩ හොරාට ගේනවද? එහෙම හරියන්නේ නැහැ. අපිට පුළුවන් ආනයනය කරන භාණ්ඩ වලට දැන් අපනයනය කරන රට තියෙනවනේ. ජපානය කියනකො. ජපානයේ ඉන්නෝ ශ්‍රී ලංකා තානාපතිවරයෙක්. ඒ තානාපති කාර්යාලයක් තියෙනවනේ. ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා තියාගන්න. ඒ ජපානයේ වෙසෙන ශ්‍රී ලංකාවේ තානාපතිට ජපන් අපනයනකරු විසින් සම්පාදිත ඉන්වොයිසිය ඉදිරිපත් කළා සහතික කළ මෙහෙටවරු. අපි ඒක ඉගෙන ගත්තා විදේශ නිලධාම් පාඩමේදී තානාපති ඉන්වොයිසිය කියලා. තානාපති ඉන්වොයිසිය. එතකොට ජපානයෙන් ශ්‍රී ලංකා තානාපති එක සහතික කළ අනුමත කරන්නේ ඒ ජපානයෙන් එවන භාණ්ඩ ලංකාවට අත්‍යවශ්‍ය නම් පමණයි. දැන් ලංකාවට අපි තුමු ජපානයේ තේ හිඟයිනේ. තේ තිබුණා කියලා තේ තියෙන රටක් කියන්නකෝ. තේරුණාද? එතකොට දැන් කෙන්යාව කියනකො. කෙන්යාව කියන්නේ තේ වලට ලංකාවගෙන් ප්‍රධාන රටක්නේ එක්ස්පෝර්ට් කරන. කෙන්යාවෙන් තේ ලංකාව ගෙන්වන්න ගියොත් කෙන්යාවේ ඉන්න ශ්‍රී ලංකා තානාපතිවරයා කිසිසේත් අත්සන් කරන්නේ නැහැ ඉන්වොයිස්. ඒ හේතුව ලංකාවේ තේ තියෙනවානේ. කෙන්යාවෙන් තේ ගෙන්න ඕනේ නැහැ. අපි දැනගන්න අපි තේ තවත් නිෂ්පාදනය වැඩි කරගන්න. හරිද? නමුත් ජපානයෙන් අපි ලංකාවට මෝටරත හෝ අමතර කොටස් ගෙන්වනවා නම් ඒව ලංකාවේ නිපදවන්නේ නැහෙනි. අත්‍යවශ්‍යයි. ඒ නිසා සමහරට ජපානයේ ඉන්න ශ්‍රී ලංකා තානාපති ඒකට සාතික කරනවා. සාතික කරාම අපි ඒකට කියන තානාපති ඉන්වොයිස් කියලා. අන්නේ ඉන්වොයිසිය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කර වහාම අපට පුළුවන් ආනයන තිරුබදු අඩු කරගන්න. ආනයන තිරුබදු සහනයක් ලැබෙනවා තානාපතිගේ සාතිකේ නිසා. ඒ වගේ ඒක අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වැටුප්. අන්න වැටුප් පාව මෙතන එකතු වෙනවා ඍජු වැටුප්. ඍජු වැටුප් දැන් භාණ්ඩ ආවම භාණ්ඩ ගොඩ බෑමේ කුලිය කියන එක ඍජු වැටුප්. ඒකකයක් වෙනුනේ ගෙවන්නේ. ඒ ඍජු වැටුප් අපිට ඒකකයක් ගොඩ බාන රුපියල් 50ක් ගෙවනවා. අපි ඒක 40 කරගත්තොත් එතනත් ගාණක් අඩු වෙනවා. ඒක අඩු කරගත්තත් අවසානයේ විකුණුම් පිරිවැය අඩු වෙනවා. අනික අවසාන තොගේ ඉහළ යාම. අවසාන තොගේ ඉහළ ගියොත් මොකද වෙන්නේ? ඒත් විකුණුම් පිරිවැය අඩු වෙනවා. මම ඔක වෙලද ගිරුමින් ඉස්සෙල්ලා පෙන්වුව ටික තමයි. එහෙනම් මේ වගේ දල්ලාභ අනුපාත ඉහළ හැකි අවස්ථා අහන්න පුළුවන්. දල්ලාභ අනුපාතය නම් පහළ හැකි අවස්ථා ආයි විස්තර කරන්න ඕනේ මේකෙන් අනුමාන කරන්න. දල්ලාභ අනුපාතේ පහළ හැකි අවස්ථා මොනවද? ආරම්භක තොගේ
ඉහළ යාම. අවසන් තොගේ පහළ යාම. මේක අනිත් පැත්ත එතකොට. හරිද? ගෙනීමේ වියදම් අඩුවීම නෙමෙයි ඉහළ යාම. ආයත තීරුවදු ඉහළ යාම. ඍජු වැටුප් ඉහළ යාම. ඔච්චරයි. මේකම අනිත් පැත්ත. පැහැදිලිද? ඒතර මේ වෙළඳ ගිණුම ගැන අවබෝධයක් තිබුණම මේ වගේ ප්‍රශ්නයක් කොහොම නිකන් එකපාරට අපි කියන්නේ විභාගෙදී නිකන් කරකවල ඇතරිය වගේ කියලා කියන සමහර ප්‍රශ්න දෝගොල්ලෝ. දැන් මේක එහෙම වෙන ප්‍රශ්නයක් නොවේ කිසිසේත්ම. එහෙම වුණොත් මං කියන්නේ. වැරදිලවත් එහෙම වුණොත් එක්කෙනෙක් දෙන්නෙකුට ටක් ගාලා වෙළඳ ගිණුම මෙනෙහි කරගන්න. ඒකෙන් පටපට ගාලා උත්තර දෙන්න පුළුවන්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට උදාහරණයක් තියෙනවා. ව්‍යාපාරයක විකුණුම් රුපියල් 5 ලක්ෂයකි. විකුණුම් 5 ලක්ෂයයි දලලාභයේ රුපියල් 2 ලක්ෂයකි. දලලාභ අනුපාතය සොයන්න. හරි අමාරු ප්‍රශ්නයක් නේ. කිසිදු අමාරු වන්නේ මේ වගේ පුංචි ප්‍රශ්න වල තරම් එනවා. රෝමි ලක්කමක අයනු කියලා අයන්නට මේ වගේ පුංචි ගණනය කිරීමක් එනවා. හැබැයි ආයන විශ්ලේෂණය කිරීමක් එනවා. හරිද? ඒතර අපි මේක ගණනය කරලා පෙන්නුවොත් එක නිතරම මතකනේ අනුපාතයක් ගණනය කරන්නාම භාගයට උත්තර ලියන්න එපා. මේවට ලකුණු දෙන කියන්නේ ලකුණු ක්‍රියාපටිපටි හදන ක්‍රමවේදයක් තියෙනවා. පෞද්ගලික මතවාදය අනුව පේපරයක් හදන්න බෑ. එයා කැමතියි කියලා අපි හිතමු පර්සනල් මැනේජ්මන්ට් වලින් ඒකෙන් ප්‍රශ්න වැඩි කරන්න බෑ. බරතබන අනුපාතයක් තියෙනවා. මාතෘ කියන්නේ පාඩමක තියෙන පරිච්ඡේද. දැන් අපි හිතමු අලෙවිකරණයේ පරිච්ඡේද 10ක් තියෙනවා. හරිද? අපි හිතමු මැනේජ්මන්ට් වල පරිච්ඡේද 13ක් තියෙනවා. ඒතකොට 13 අරගෙන 10යි. ඒ 13 10 කියන අනුපාතයට තමයි ප්‍රශ්න ගන්න පුළුවන්. එතකොට ඒ ලකුණු දෙනකොට අනිවාර්යයෙන්ම මේ ගණනය කිරීමේ ලකුණු දෙන්නේ මේ ගණනය කිරීමේ අවස්ථා තුනක් ඔබ පෙන්වන්නට ඕන. එකක් තමයි අනුපාතය ලියා දක්වන්න ඕන. ඔබ අනුපාතය හඳුනාගත්තද? සංකල්පය හඳුනාගෙන ඉන්නවද? කියන එක තේරෙන අනුපාතය ලියන එකේ. දෙක නිවැරදිව සංඛ්‍යා ආදේශ කරන්න ඕන. දැන් ඉර උඩට දාන්න ඕන ඉර යට දැමුවොත් කෙලිම අනුපාතේ අනිත් පැත්ත ගහනවනේ ලකුණු දෙන්නේ. තුන්වෙනි එක නිවැරදිව අනුපාතය ගණනය කරලා ආසන්න අඩු ගානේ හරියටම කැපෙන්නේ නැත්නම් සුළු වෙන්නේ නැත්නම් ආසන්න දශම ස්ථානයට නිවැරදිව පිළිතුර පෙන්වන්නට. ඔය කාරණා තුන ඉෂ්ට වෙනවා නම් තමයි ලකුණු දෙකක් ලැබෙනවා නම් දෙකම ලැබෙන්නේ. නැත්නම් 0.1 භාගය හම්බෙන්නේ. තේරෙනවද? ලකුණු දෙන්නේ එහෙමයි. මාර්කින් ස්කීම් හදන්නේ එහෙමයි. ඒතර අපි ඒ නිසා මේක ලියන්න ඕනේ. දලලාභ අනුපාතය මෙහෙම කෙටින් ලියුවට කමන්න එක තේරෙනවනේ. දලලාභ අනුපාතය සමානයි ඉර යට මොකද්ද? විකුණුම්. ඉර උඩ දල ලාභය. වැඩි කිරීම සියොන් අපි මේකෙන් පෙන්නනවා අපි අනුපාතය හඳුනාගෙන ඉන්නවා. තේරෙනවද? ඉගෙනුම් ඵලය අපි පෙන්නනවා. අනුපාතය හඳුනාගෙන ඉන්නවා. හරිද? ලකුණු තුනක් දෙනවා නම් තුනෙන් එකක් දැන්නම අපිට ලැබෙලි ඉවරයි. දෙවෙනි එක අපි මේකට නිවැරදිව සංඛ්‍යා ආදේශ කරන බව පෙන්නනවා. ආදේශ කළ හැකි බව පෙන්නනවා. විකුණුම් 5 ලක්ෂයයි දලලාභය දීලම තියෙන 2 ලක්ෂයයි වැඩි කිරීම 100. එතකොට කෙලින්ම අපි මේක 0.5 කපලා දැම්ම මෙතනට 5 වරක් 2.20යි දෙවරක් 2.40 140යි. එච්චරයි. දලලාභ අනුපාතය 40යි. නිරපේක්ෂවම තීන්දුවක් ගන්න පුළුවන් හොඳ නැහැ. සාපේක්ෂව සමාන ව්‍යාපාරයක සසඳන්න ඕනේ හොඳ නැහැ. කියන්නේ 100ක් විකුණුම් නම් 40ක් දලලාභයි. කියන්නේ 60ක් ඒ විකුණු භාණ්ඩ වලින් වියදමක් දරලා තියෙනවා නේද? විකුණු භාණ්ඩ වෙනුවෙන් වැය කළ පිරිවැය 60යි. උපයගත ලාභ ඊට වඩා අඩුයි. සාර්ථක නැහැ. නිතරම මේ දලලාභ අනුපාතය අනිවාර්යයෙන් වැඩි පංගුවක් වෙන්න ඕනේ. තේරෙනවනේ? ඔව්. ඊළඟට දෙවෙනි අභ්‍යාසය. සීමා සහිත අප්සරා සමාගමේ විකුණුම් 15 ලක්ෂයකි. ආරම්භක තොගය ලක්ෂයකි. අවසාන තොගය 2 ලක්ෂයකි. වසරේ ගැනුම් 12 ලක්ෂයකි. දලලාභ අනුපාතය සොයන්න. ඒක ටිකක් වෙනස් නේද? දැන් පළවෙනි ගැටලුව ලේසියිනේ. කෙලින්ම විකුණුම් දුන්න 50 ලක්ෂය. 5 ලක්ෂයයි. කෙලින්ම දලලාභය දුන්න 2 ලක්ෂයයි. අනුපාතය හොයන්න 300න් වැඩි කරා. මේකෙම නෑ. මේකේ විකුණුම් දීලා තියෙනවා කෙලින්ම. හැබැයි දලලාභය දීලා නෑ. ඒකනේ ගැටලුව. ඒ දලලාභය හොයන්න අවශ්‍ය දත්ත තියෙනවා. මහ ලොකු වෙනසක් නෑ ඉතින්. ගිණුම්කරණය ගැන දන්න අපිටනේ. ඔබ ගිණුම් කරන විශේෂඥයෝනේ. එහෙමනම් ඔබට මේක නැතිනම්
ඇයි ආරම්භක තොගේ තියෙනවා අවසන් තොගේ තියෙනවා ගැනුම් තියෙනවා විකුණුම් තියෙනවා නම් අපිට විකුණු භාණ්ඩ වල පිරිවැය හොයාගෙන දල්ලාපෙට යන්න පුළුවන්. අපි මුලින් මේක හොයාගත්තොත් මේ වගේ ඔන්න ඇඳලම් පෙන්නන්නම්කෝ. දැන් දින තුල හොයන්න පුළුවන්. විකුණුම් දීලා තියෙනවා 15 ලක්ෂයක්. ආරම්භක තොගය දීලා තියෙනවා අපි ආ කියලා දාමු කෙටියෙන් ආතෝ කියලා. ආරම්භක තොගය ලක්ෂයයි. ගැනුම් ඔකට එකතු වෙනවා. ගැනුම් තියෙනවා 12 ලක්ෂයක්. ගෙනීමේ කුලී ආයත තීරුබදු ඍජුවට නැති බණ එකතු කරන බව දන්නවනේ. එහෙනම් මේ දෙක එකතු කරා 13 ලක්ෂය. මේකෙන් අඩු කරනවා අවසාන තොග 2 ලක්ෂය. එහෙම අඩු කරාම එනවා 11 ලක්ෂයක් කියලා. මොකද්ද 11 ලක්ෂය? විකුණු භාණ්ඩවල පිරිවැය. 11 ලක්ෂය විකුණු භාණ්ඩවල පිරිවැය. හරිනේ. ඒතර මෙතනට ගත්තොත් අපි විකුණු ප්‍රමාණය 15 ලක්ෂයයි 15 ලක්ෂය 11 ලක්ෂයක් ගියාම වෙනස කීයද? 4 ලක්ෂය. 4 ලක්ෂය තමයි දල්ලාභය. මේකෙත් ඇති දෙයක් නෑ. ඉස්සෙල්ලා පළවෙනි ගැටලුව අපිට කෙලින්ම දුන්නා දල්ලාභය 2 ලක්ෂයයි කියලා. මේකේ දල්ලාභය සරලව හොයාගන්න සංඛ්‍යා දුන්නොච්චරයි. බරපතල නෑනේ. තේරෙනවද? දැන් සමහර විට මේ කියනවා මෙහෙමද මේ දත්තත් නැතුව අපිට මේ විකුණු භාණ්ඩවල පිරිවැය දීලා පිරිවැය හරහා හොයන්න එනවා. නැත්නම් අනුපාත තුලින් හොයන්න යන දල්ලාභය. එහෙමත් පුළුවන්. අපිට ඉස්සරහ අපි අභ්‍යාස කිහිපයක් කරනවා ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී. රයිට්. එතකොට දැන් මේකේ අහන්නේ එතකොට දැන් අපි දන්නවනේ විකුණුම් 15 ලක්ෂයයි දල්ලාභය 4 ලක්ෂයයි එන අනුපාතය ගන්නයි කරන්නේ. මේකෙත් ලියන්න හොඳ දෙවෙනි එක හැම එකම ලියන්න ඕනේ. මොකද හේතුව විභාගයට ලකුණු දෙන්නේ විදියටයි. දලලාභ අනුපාතය සමානයි විකුණුම් ඉර උඩ දලලාභය. වැඩි කිරීම 100. නැත්නම් දලලාභය බෙදීම විකුණුම් වැඩි කිරීම 100. දලලාභය ආව 400ක් අපි හොයාගත්තා. 4 ලක්ෂයක් නේ. 400 නේ 4 ලක්ෂයක්. විකුණුම් දීලා තියෙනවා 15 ලක්ෂයක්. වැඩි කිරීම 100. මේ දෙකට මේ දෙක ගියා. මේ තුනට මේ තුන ගියා. එතකොට 5 වරක් 3යි 5 වරක් 8යි. හරිනේ 5 වරක් 3යි 5 වරකට 80යි. එහෙනම් 80 බෙදීම 3. ඒ කියන්නේ 3 වරක් 2 6යි. දෙකක් ඉතුරු 3 වරක් 20 3 වරක් 6 18යි. දෙකක් ඉතුරුයි. ආයෙ 3 වරක් 6 18 දශම දල වශයෙන් ඉන්නේ 26.66 ගානක් වශයෙන් ඉන්නේ. ආසන්න 27ක්. එහෙනම් දලලාභ අනුපාතයේ 27ක් කිව්වම මේකේ තේරුම විකුණුම් 100ක් නම් එයින් 27ක් තමයි දලලාභය. එහෙනම් ඉතුරු 73ම මොකද්ද? ඒ විකුණු භාණ්ඩ වෙනුන් දරු වියදම. වියදම වැඩි ලාභය අඩු. තාම නරක තත්ත්වයක්. තේරෙනවද? එහෙනම් දලලාභ අනුපාතය අනුව මේ ව්‍යාපාරයේ ලාභදායීත්වය ඊටාම් පහළ මට්ටමක තියෙන කියලා තමයි තීන්දුව කරන්න වෙන්නේ. ද්‍රවශීලතාවයත් එහෙනම් මේකට බලපාන්න ඕනේ. ලාභදායීත්වයේ පහළ යනවා යනු ද්‍රවශීලතාවයත් ඊට සමගාමීව වෙන්නේ පහළ යනවා. සාර්ථක ව්‍යාපාරයක් නොවේ කියන තීන්දුව තමයි විශ්ලේෂණය කරන්නවුත් අපිට ලියන්න තියෙන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට අපි දැන් මේක කළා ඇතිනේ දැන්
දල්ලාභ අනුපාතය අපිට මේ වගේ සංඛ්‍යා වෙනස් වෙයි. තේරුණාද? දෙන නම් ගම් වෙනස් වෙයි ගණනය කිරීම මේ වගේ. තව මේ වගේ ගැටලු අපි 10ක් කරමු 10000ක් කරමු ඔක්කොම එකයි කාල නැස කරන්න ඕනේ. හරිනේ ආයි අමතක කරන්නත් එපා. ඉර යටට නිතරම විකුණුම් වලට විවිධ විකුණුම් වලට දල්ලාභ කියලා මතක තියාගන්න. ඉර යට විකුණුම් ඉරඩු දල්ලාභ වැඩි කිරීම සීය. රයිට්. අපි බලමු ඊළඟට සුද්ධ ලාභ අනුපාතය net profit ratio එක. සුද්ධ ලාභ අනුපාතය. ව්‍යාපාරයක විකුණුම් වලට සාපේක්ෂව උපයා ඇති සුද්ධ ලාභය පදනම්ම එම ව්‍යාපාරයේ ඉපෙවුම් ශක්තියම මැන බැලීමට සකසන අනුපාතය තමයි සුද්ධ ලාභ අනුපාතය කියන්නේ. විකුණුම් වලට සාපේක්ෂව උපයා ඇති සුද්ධ ලාභය. මොකද වික්කොත් දල ලාභයක් වගේම සුද්ධ ලාභයකුත් අපිට ඊට ගන්න පුළුවන්. විකුණුම් තුලින් විකුණුම් වලින් අපිට දල ලාභය ඊට ගන්න පුළුවන්. ක්‍රියාකාරී වියදම් අයින් කරලා සුද්ධ ලාභය ඊට ගන්න පුළුවන්. එහෙනම් ව්‍යාපාරයක විකුණුම් වලට සාපේක්ෂව උපයා ඇති සුද්ධ ලාභයේ පදනම්ව එම ව්‍යාපාරයේ ඉපෙවුම් ශක්තිය මැන බැලීමට අනුපාතයක් සැකසුත් ඒක තමයි සුද්ධ ලාභ අනුපාතය කියන්නේ. මෙන්න හොයන ක්‍රමයේ සුද්ධ ලාභ අනුපාතය සමානයි ඉර යට විකුණුම් නැත්නම් ටර්න් ඕවර් කෝ හරි පිරිවැටුම ඉර උඩ සුද්ධ ලාභය වැඩි කිරීම 100. එහෙනම් විකුණුම් වලට මෙච්චරක් සුද්ධ ලාභයක් නම් 100 කීයද කියන අර්ථය. පැහැදිලිනේ? සුද්ධ ලාභ අනුපාතය හෙළ හැකි අවස්ථා. අර දල් ලාභ අනුපාතය හෙළ පහළ යන අවස්ථා අහන්න පුළුවන් වගේ මේකත් විභාගයට අහන්න පුළුවන් සුද්ධ ලාභ අනුපාතය හෙළ හැකි අවස්ථා. එකක් තමයි අයබාර වියදම් අඩු වීම. දැන් මෙහෙමනේ ඔක එන්නේ. පෙන්නොත් අපි මේක මම පෙන්නු කරන වෙළඳ ගිණුම මෙතන උඩ තියෙන වෙළඳ ගිණුම එක නැතුව ලාභ ලාභ ගිණුම විතරක් ලා ගිණුම විතරක් පෙන්නන්නේ. ඉදිරියට ගෙන දල ලාභේ අපි හිතමු 2 ලක්ෂය කියන සංඛ්‍යාවක් දාගමු 2 ලක්ෂය කියලා හිතන්නකෝ 2 ලක්ෂයයි. එතකොට මෙතනට තව එකතු වෙනවා අයබාර ලැබීම. අපි වෙනත් ආදායම් කියලා දාන්නේ. ඒක තමයි අයබාර ලැබීම කියන්නේ. වෙනත් ආදායම් කියලා අපි දානව නේද? accounts වලදී. මේක තමයි ඒ කියන්නේ අයබාර ලැබීම. මෙතනට දානවා ක්‍රියාකාරී වියදම්. ක්‍රියාකාරී වියදම්. මෙතනට දානවා ව්‍යාතිරේක වැය. එකතු කරලා මෙතනට ගන්නවා. මෙතනට එනවා සුද්ධ ලාභ. දැන් සාමාන්‍ය අපි දාන වෙනත් ආදායම් ඉදිරියට ගෙන දාලා අපිට අපි වෙනත් ආදායම් කියලා දාන එක තමයි මොනවාද වෙනත් අයබාර ලැබීම කියන්නේ ඒකමයි. වෙනත් අයබාර ලැබීම කියන්නේ ඕකම තමයි. අයබාර ලැබීම. වෙනත් ආදායම් කියලා නේද අපි සාමාන්‍ය පුරුදු උලන්න. ඒකම තමයි අයබාර ලැබීම කියන්නේ. දෙකම එකයි. දානවා එතකොට මොනවද පිටුන දසවන් දාන්නේ? අපි තුන් ව්‍යාපාරයේ හිස් භාජන තොගයක් තියෙනවා. තොග බුඩ තියෙනවා. හිස් භාජන විකුණනවා. අපි තුන් ව්‍යාපාරයක් ගෑස් සමාගමක් කියන්නකෝ. ගෑස් සමාගම දැන් ගෑස් ඕන තරම් ගෑස් නිෂ්පාදනය කරන ව්‍යාපාර සෑමතැනම තියෙනවා. තියෙනවා කියලා තරඟ කරන්න බෑ කියලා එක ගෑස් සමාගමක් ගෑස් නිෂ්පාදනය නවත්තනවා. ඇයි ඒගොල්ලන්ට බෑ. පාඩු වෙනද වගේ ලොකු මිලකට විකුණන්න බෑ. දැන් ගෑස් සිලින්ඩර් රුපියල් 18 වගේ විකුණන්නේ. ඒ තරම් සමාගම් තියෙනවා. එහෙනම් මේගොල්ලෝ වෙන ව්‍යාපාරයකට විතන් වෙන්න හදන්නේ. දැන් ගෑස් සිලින්ඩර්ස් තියෙනවා ලක්ෂ ගාණක් විකුණනවා. ලොකු ආදායමක්, අතිරේක ආදායමක්. අන්න ඒ වගේ හිස් භාජන විකිණීම, හිස් භාජන විකිණීම. හිස් භාජන අලෙවිය. අපි තුමු ආවගල 20000ක් 20000 මෙතන දැම්ම. තව ඉතින් එන්න පුළුවන්. අපි කිසියම් නඩු නිමිත්තක් පවර්ලා තිබුණා. කිසියම් ණයගැතියෙකුට විරුද්ධව ණයගැතිය අපිට මුදල් ගෙවීම පැහැර හැරිය කියලා.
ඒ අපේ ණයගැතියගෙන් ලැබිය යුතු මුදලයි පැහැරහැරීම වෙනුවෙන් අපිට වෙච්ච අපහසුතාවය වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියකුයි උසාවියෙන් නියම කරලා අපිට ඒක ලැබුණේ නැහැ. ලක්ෂයක වන්දිය අපිට අතිරේක ආදායම. උසාවි වන්දි කියලා දාන්න පුළුවන්. තේරෙනවද? හරි. එතකොට 2,20,000ක් ආවා. ක්‍රියාකාරී වියදම් දන්නවනේ. ව්‍යාපාර කටයුතු සක්‍රියව ක්‍රියාත්මක කිරීමේදී දරන්න සිදුවන අයබාර වියදම්. ක්‍රියාකාරී වියදම් මොනවද? ආයතන පරිපාලන වියදම්. තව විකුණුම් මහ බෙදාහැරීමේ වියදම්. තේරෙනවද? මේ දෙකෙන් මුලින්ම එන්නේ. ඒ වගේම ව්‍යාතිරේක වැය කියන්නේ සාමාන්‍ය දාන්නේ ඔය ණය පොලිය, ගිනි හානි, සොරහානි වගේ ඒවා එතන දානවා. දැන් අපි තුන් ක්‍රියාකාරී වියදම් තියෙනවා 90,000ක්. එතකොට ව්‍යාතිරේක වැය අපි හිතමු කීයක්ද? මෙතනට අපි 1,10,000 දාගමු ලේසි. එතකොට සුද්ධ ලාභය 1,10,000ක් නම් මේ දෙකේ වෙනස මෙතනට කීයක් આવද? 1,10,000යි. එහෙනම් 9 2 11 20,000යි. එහෙනම් ක්‍රියාකාරී වියදම් 90,000යි, ව්‍යාතිරේක වැය 20,000යි, ඔක්කොම වියදම් 1,10,000යි. එහෙනම් අර වෙනත් අයබාර ලැබීම් සමග දල ලාභය කියන එකතුවෙන් ඒ මුළු වියදම් ගියන් පස්සේ සුද්ධ ලාභය 1,10,000ක් එනවා. හරිද? එහෙනම් මේ අහන්නේ සුද්ධ ලාභ අනුපාතයේ ඉහළ හැකි අවස්ථා. ගැලපෙනවනේ. අයබාර වියදම් අඩු මෙන්න මේ වියදම් අඩු වෙන්න ඕනේ. මේ අයබාර වියදම් ටික අපි තුමු 1,10,000 තව 30,000කින් අඩු වුණා කියලා. 30,000කින් අඩු වුණා නම් සුද්ධ ලාභය මොකද වෙන්නේ? 30,000කින් වැඩි වෙනවා. 1,40,000 වෙනවා. 50,000කින් අඩු වුණා කියන්නේ එන 1,60,000ක් වෙනවා. තේරෙනවද? මේ පැත්ත නිතරම අඩු මේ වියදම අඩු වෙනවා කියන්නේ මේ පැත්ත නගිනවා. මේ පැත්ත වර්ධනය වෙනවා. මේ පැත්ත නගිනවා. මේ පැත්ත වර්ධනය වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? මේ පැත්ත පහළ යනවා. එහෙම නෙවෙන්නේ. ඒ නිසා තමන්ට මේක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ වෙළඳ ගිණුම වගේ ලාභ ගිණුම මානසිකව දැකලා මේක උත්තර ලියන්න පුළුවන්. අනික ව්‍යාතිරේක වැය අඩු වීම. මේ ව්‍යාතිරේක වැය ඒ කියන්නේ සොරහානි, ගිනි හානි, ණය පොලි වැනි ඒවා අඩු වෙනවා කියන්නේ සුද්ධ ලාභය මොකද වෙන්නේ? සුද්ධ ලාභය වැඩි වෙනවා. එහෙනම් සුද්ධ ලාභ අනුපාතයත් ඉහළ යනවා. අනික වෙනත් අයබාර ලැබීම. මෙන්න මේ වෙනත් අයබාර ලැබීම ඉහළ යන්න ඕනේ. ඉහළ ගියොත් මේ පැත්ත වර්ධනය වෙලා මේ පැත්ත අඩු වීමෙන් සුද්ධ ලාභය මොකද වෙන්නේ? ඉහළ යනවා. පැහැදිලිනේ? ඔව්. එතකොට මේ වගේ අපිට පුළුවන් ලාභ ගිණුම පදනම් කරගත්තම මේ සුද්ධ ලාභ අනුපාතයේ ඉහළ පහළ යන එකට උත්තර දෙන්න බොහොම ලේසියි. දැන් මේක ඉහළ හැකි අවස්ථානේ. ඒකෙම විකල්ප හිතන්න. සුද්ධ ලාභ අනුපාතයේ පහළ හැකි අවස්ථාව. මොකක්ද? අයබාර වියදම්. මොනවද වෙන්න ඕනේ? අයබාර වියදම් නැත්නම් ක්‍රියාකාරී වියදම් මොකක්ද වෙන්න ඕනේ? අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙන්න ඕනේ. අයබාර වියදම් වැඩි වෙනවා කියන්නේ මොකද වෙන්නේ? විකුණුම් පහළ යනවනේ. ගිහිල්ලා ලාභේ සුද්ධ ලාභය අඩු වෙනවා. එහෙම නැත්නම් ව්‍යාතිරේක වැය මොකද වෙන්නේ? අඩු වීම ඉහළ යන්නේ. ව්‍යාතිරේක වැය ඉහළ යනවා. ඉහළ ගියාම මොකද වෙන්නේ? විකුණුම් ප්‍රමාණය පහත පල්ලෙහාට තෙරපෙනවා. සුද්ධ ලාභය අඩු වෙනවා. එහෙම නැත්නම් වෙනත් අයබාර ලැබීම් මොකද වෙන්න ඕනේ? මේ වෙනත් අයබාර ලැබීම් පහළ යනවා. අඩු වෙලා යනවා. අඩු වුණොත් මොකද වෙන්නේ? අඩු වුණොත් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? මේ ආදායම් පැත්ත අඩු වෙලා මේ පැත්ත ඉහළ ගිහිල්ලා සුද්ධ ලාභය අඩු වෙනවා. එහෙනම් සුද්ධ ලාභයේ අනුපාතයේ පහළ යන බලපානවා අයබාර වියදම් ඉහළ යාම. ඒක මේ ක්‍රියාකාරී වියදම් කියලා බලන්න දැම්මත් අයබාර වියදම් තමයි. මොකද මේ අයබාරනේ කෙටි කාලීනව ප්‍රතිඵල ලැබෙන වියදම් නිසා අයබාර කියන පුදුයි. හරිද? නැත්නම් ක්‍රියාකාරී නැත්නම් අයබාර දෙකම එකයි. මේ දෙකම එකයි. දෙකම සමානයි. අයබාර වියදම් නැත්නම් ක්‍රියාකාරී වියදම් ඉහළ යනවා. නැත්නම් ව්‍යාතිරේක වියදම් ඉහළ යනවා. නැත්නම් වෙනත් අයබාර ලැබීම හේවත් වෙනත් ආදායම් මොකද වෙන්නේ? ඉහළ යන්නේ පහළ යනවා. ගියාම සුද්ධ ලාභය අඩු වෙනවා. ඒ කියන්නේ සුද්ධ ලාභ අනුපාතේ පහළ යන්න පුළුවන්. ඔච්චරයි. කඩපාඩම් කරන්න දෙයක් නැහැ. කඩපාඩම් කරන්නත් බෑ. කරන්නත් එපා. තේරුණාද? ලාභ ගිණුම මවා ගන්න. උත්තර දෙන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟට උදාහරණයක් තියෙනවා. ව්‍යාපාරයක දල ලාභය 15,60,000කි. එහි අයබාර වියදම් 7,20,000කි. එහි අයබාර ආදායම් 60,000කි. දල විකුණුම් 45 ලක්ෂයකි. සුද්ධ ලාභ අනුපාතය සොයන්න. හරිනේ? ව්‍යාපාරික දල ලාභය
15,60,000යි. අයබාර වියදම් 7,20,000යි. අයබාර ආදායම් 60,000යි. දල විකුණුම් 45,00,000යි. සුද්ධ ලාභ අනුපාතය සොයන්න. අපි පළවෙනි ගැටලුව බලමු හොයන්න. දැන් අහන්නේ සුද්ධ ලාභ අනුපාතයනේ. එහෙනම් අපි මුලින්ම ලියමු. දැන් මතකනේ මේ වගේ අනුපාතයක ලකුණු දෙන්නේ අනුපාතය ඉදිරිපත් කිරීමට, අනුපාතයට නිවැරදිව සංඛ්‍යා ආදේශ කිරීමට සහ නිවැරදි පිළිතුරු ගණනය කිරීමට. ඒ තුනම පෙන්වන්න. නම් පළවෙනි අවස්ථාව තමයි සුද්ධ ලාභ අනුපාතය සමානයි ඉරයට විකුණුම් ඉර උඩ සුද්ධ ලාභය වැඩි කිරීම 100. දල විකුණුම් දීලා තියෙනවා 45,00,000ක් යට. 45,00,000 ඉර උඩට එන්නේ සුද්ධ ලාභය අපි හොයාගන්න ඕනේ වැඩි කිරීම 100. දැන් සුද්ධ ලාභය හොයන්නේ කොහොමද? දල ලාභය 15,60,000යි. අයබාර වියදම් 7,20,000ක් අඩු කරන්න ඕනේ එකේ. අයබාර ආදායමට දැන් 15,60,000ට 60,000ක් එකතු වෙනවා. 15,60,000ට 60,000ක් එකතු වෙනවා කියන එක තේරෙනව නේද? වෙළඳ ගුරු මේ පැත්තට නේ එන්නේ. ඒ කියන්නේ වෙනත් ආදායම් වලට. ඒ නිසා දල ලාභේ තව ඉහළ යනවා. ආදායම් වැඩි වෙනවා. 16,20,000ක් වෙනවා. 16,20,000 හරි. ඒකෙන් අඩු වෙනවා අයබාර වියදම් 7,20,000ක්. අන්න ඒක ගියාම තමයි සුද්ධ ලාභ මේ සුද්ධ ආදායම එන්නේ. සුද්ධ ලාභය එන්නේ 7,20,000ක් අඩු වෙනවා. 0.0.17ක් 9. එහෙනම් සුද්ධ ලාභය එනවා 9,00,000ක්. තේරුණානේ? දල ලාභයේ තිබුණ ඒකට වෙනත් ආදායම් නැත අයබාර ආදායම් 3,60,000ක් ඒක එකතු කරා. ක්‍රියාකාරී වියදම් නැත අයබාර වියදම් තිබුණා 7,20,000ක්. ඒක අඩු කරාම සුද්ධ ලාභය එනවා 9,00,000ක්. දැන් සුළු කරලා ගන්න. මේ බිංදු දෙකට මේ බිංදු දෙක ගියා. මේ තුනට මේ තුන ගියා. 45 වරක් 2යි 2.90යි 20යි. එහෙනම් සමානයි 120යි. සුද්ධ ලාභ අනුපාතය 120යි. දැන් নিরপেক্ষව සාපේක්ෂව සංසන්දනාත්මකව නොවේ. নিরপেক্ষව ගත්තොත් මේ සුද්ධ ලාභ අනුපාතය දිහා බැලුවම මේ ව්‍යාපාරය සාර්ථකද අසාර්ථකද? පැහැදිලිවම අසාර්ථකයි. ඒ ඉතින් විකුණුම් 100ක් නම් සුද්ධ ලාභය 20යි. 80ක්ම මොනවද? වියදම්නේ. වැඩි. ඊටාම සාර්ථකයි. අඩු ගානේ 40ක් 50ක්වත් 40ක්වත් ආවන නේ. එහෙනම් අඩුවන් හිත හදාගත හැකියි. 40ක්වත් ආවන අඩුවන් මේ තුනෙන් එකක් නේ. 33 තුනෙන් එකක් වගේ ප්‍රමාණයකට වඩා වැඩි ලාභේ. දැන් මේක එහෙම නැහැනේ. ඒ නිසා මේක ඊතර සාර්ථක නැහැ. සමාන ව්‍යාපාරයක සැසඳුවත් තත්ත්වෙ භයානක විය හැකියි. බොහෝ වෙලාවට සමාන ව්‍යාපාර 30 35 40 45 50ට තියෙන්න පුළුවන්. එහෙනම් අඩු ගානේ 50ට වඩා වැඩි අගයක් ගත්තා නම් අපිට හිත හදා ගන්න පුළුවන්. ඒතර වැඩි අගේ ලාභේනේ. අඩුවෙන් වියදම් මේකේ වියදම් වැඩි. තේරෙනවද? රයිට්. ඊළඟට අපි බලමු මේකේ දෙවෙනි ගැටලුව. සුරංග විසින් එරංග වෙත 7,80,000ක භාණ්ඩ අලෙවි කර ඇත. සුරංග විසින් එරංග වෙත 7,80,000ක භාණ්ඩ අලෙවි කරා. සුරංගගේ ව්‍යාපාරයේ පරිපාලන හා විකුණුම් වියදම් 4,44,000කි. ව්‍යාපාරයේ සුරංග ව්‍යාපාරයේ පරිපාලන විකුණුම් එකට දීලා තියෙනවා. පරිපාලන විකුණුම් වියදම් 4,40,000කි. 40,000ක භාණ්ඩ සන්නම අසමාන බව එරංග විසින් දැන්වීමෙන් පසු සුරංග විසින් එම තොගය රැගෙන ගොස් ඇත. පැහැදිලිද කියන එක? රුපියල් 40,000ක භාණ්ඩ සන්නම අසමාන කියන්නේ ඉල්ලපු සන්නම නෙවෙයි යවලා තියෙන්නේ. වැරදි සන්නමක් යවුවා. ඒ අසමාන බව එරංග විසින් දැන්නුවා. දැන් සුරංග එරංගටනේ භාණ්ඩ එව්වේ. එරංග තමයි දන්නවනේ සුරංගට.
දැන්වීමෙන් පසු සුරංග විසින් එම තොගය අරගෙන ගියා. ඒ කියන්නේ එයා ආපසු යුම් බාරගත්තා. ඒක ආපසු යුම්. හරිනේ. එහෙනම් විකුණුම් වලින් ඒක අඩු වෙන්න ඕනේ. සුද්ධ ලාභ අනුපාතය ගන්න එක කරන්න. මේකෙත් ඇති දෙයක් නැහැ. අර සුද්ධ ලාභයේ ඉරයට ඉර උඩ සුද්ධ ලාභයේ බෙදීම විකුණුම් වැඩි කිරීම සී ඕකම තමයි කතන්දරේ. අර පොඩි මේ වගේ ඉතින් චූටි නිකම් අර හැංගීම් කරනවා. සැඟවුණු තැන් අපිට එළියට ගන්න තියෙන්නේ. තේරුණාද? එතකොට සුරංග විසින් එරංග වෙත 7,80,000ක භාණ්ඩ අලෙවි කරාට 40,000ක භාණ්ඩ සන්නම වෙනස් නිසා ආපසු බාර ගන්න කියලා එරංග දැන්නුවානේ. සුරංග ඇවිල්ලා ඒක බාරගෙන ගියා. ඒ කියන්නේ ආපසු එවුම් නිසා විකුණුම් තව අඩු වෙන්න ඕනේ. නම් 7,80,000න් 7,80,000න් අඩු වෙනවා 40,000. 7,40,000. එහෙනම් සුද්ධ විකුණුම් දල විකුණුම් 7,40,000. ව්‍යාපාරි පරිපාලන විකුණුම් වියදම් 4,40,000. මේ තියෙන සුද්ධ විකුණුම්නේ. ඒකෙන් පරිපාලන විකුණුම් වියදම් 4,44,000 වෙන මුකුත් වියදම් නැහැ. එන ඒක අඩු කරන් පස්සේ තනි කරපි සුද්ධ ලාභය කියලා ගණනය කරන්න පුළුවන්. එහෙනම් මේකෙන් අඩු කරනවා 4,44,000. 4,44,000 අඩු කරනවා. 10න් 4ක් 6යි. 10න් 4ක් 6යි. 13න් 4ක් 9යි නේ. 9යි 6න් 4ක් 2යි. හරිද බලන්න. 6 4 10 බිඳු එකක් ඉතුරු 9 1 10 14 4 එකක් ඉතුරු 2 1 3 4 හරි. එහෙනම් සුද්ධ ලාභය 2,90,000. එහෙමනම් දැන් ගන්න පුළුවන් අපිට අනුපාත ගණනය කරන්න පුළුවන්. දෙක ගැටලුවනේ. අපි එක රෙඩ් පෙන් එකෙම ලියමු. දෙවෙනි එක සුද්ධ ලාභ අනුපාතය සමානයි ඉර උඩ සුද්ධ ලාභය බෙදීම විකුණුම් වැඩි කිරීම 100. එනම් විකුණුම් ආවා කීයද? විකුණුම් ආවා අපිට 7,40,000 වික්ක 40,000ක බහන්න යවුවා 7,40,000යි නේද? 7,40,000යි. ඔව්. හරිනේ. 7,80,000ක බහන්න වික්ක 40,000ක ආපසු එන විකුණුම් 7,40,000යි. වැඩි කිරීම 100. සුද්ධ ලාභය අපිට ආවා 2,96,000. 2,96,000. හරිනේ මේක සුළු කරලා ගන්න තියෙන්නේ. ඉතින් මේක ආසන්න ලෙස සුළු කරගන්න පුළුවන්. බිංදු දෙකට බිංදු දෙක ගියා. මේ දෙකට මේ දෙක ගියා. මේ දෙකට මේ දෙක ගියා. එතකොට 74 ඒවා කීයක් තියෙයිද? මේක හරියට කැපෙයි සමහර විට. නැත්නම් ආසන්න ලෙසින් ගමු. 4ක් ගමුකෝ. 4ක් ගත්තොත් 4 වරක් 4 16යි. 4 වරක් 4 28යි 20. හරි කැපෙනවනේ. ඔව්. 4 වරක් 4 ගත්තොත් 4 වරක් 4යි. ඔව්. 290 එනවා. එහෙනම් 4යි. ඒ කියන්නේ 140යි. ගානට කැපෙනවා. 140යි. ඉස්සෙල්ල ව්‍යාපාරවල මේ ව්‍යාපාරයේ සුද්ධ ලාභ අනුපාතය තරමක් හොඳයි. තින්නේ 140ක් සුද්ධ ලාභයේ 160ක් වියදම්. ඒක ඉතින් 150 පන්න ගත්තා නම් තමයි හොඳ. සාමාන්‍ය වැඩි අනුපාත ලාභ වෙන්න එපා නේ. අඩු අනුපාත වියදම් වෙන්න එපා. නමුත් ඉස්සෙල්ල එකට වඩා සාපේක්ෂව මේකේ ලාභදායීත්වය හොඳයි. පැහැදිලිනේ? ඒ වගේ අපිට සුද්ධ ලාභ අනුපාතය ඕන විදිහට ගණනය කරන්න පුළුවන්. විකුණුම් සහ සුද්ධ ලාභයේ 100 ගාණෙන් ගණනය කරාම තමයි මේ වගේ හදන්නේ. අපි තව ගැටලු 10ක් හදමු 100ක් හදමු ඒත් සංඛ්‍යාව වෙනස් වීම විතරයි ක්‍රමවේදෙ මෙච්චරයි. පැහැදිලිනේ?
ඔව් දරුවනේ අපි අද මේ පාඩම් පරිච්ඡේදයෙන් ආරම්භ කළේ ලාභදායීත්ව අනුපාතය ගැන කතා කරන්න. අපි ඉතින් කතා කරා ලාභය කියන්නේ විකුණුම් සහ වියදම් අතර වෙනස. මතකයිනේ? මුළු විකුණුම් ආදායමෙන් නැත්තම් මුළු නිෂ්පාදන වියදම් අඩු කරාම තමයි ලාභය එන්නේ. මොකද අපි ලාභදායීත්ව කියලා හඳුනගත්තේ. ඒ ලාභය කිසියම් සාධකයක් මත නැත්තම් එක්ක විකුණුම් වලට නැත්තම් මුළු යෙද වූ ප්‍රාග්ධනයට නැත්තම් වත්කම් වලට සංසන්දනාත්මකව 100ට ගාණක් ප්‍රතිශතයක් වශයෙන් ගන්න එකලොත් අපි ඒකට කියන්නේ ලාභදායීත්වය. නැත්තම් ලාභ ඉපීමේ ශීඝ්‍රතාවය. දැන් යෙද වූ ප්‍රාග්ධන ඉරයට ඉර උඩ ලාභේ වැඩි කිරීම 100. එහෙමනේ අපි ලාභදායීත්ව කියලා ගන්නෙ. ඒතර බලන්නේ යෙද වූ ප්‍රාග්ධනයත් එක්ක බලද්දි ප්‍රාග්ධනයේ මෙච්චරක් යොදලා කොච්චරක් ලාභයක් උපයනවද? ලාභ ඉපීමේ ශීඝ්‍රතාවය. නැත්තම් ඉරයට විකුණුම්. ඉර උඩ ලාභ වැඩි කිරීම 100. එහෙනම් බලනවා විකුණුම් මෙච්චරක් කරාම කොච්චරක් ලාභදායීත්වයක් ජනිත කරනවද? ඒකත් ප්‍රතිශතයක් වශයෙන් ගන්නවා. ඒ වගේ එක්ක විකුණුම් වලට නැත්තම් ප්‍රාග්ධනයට එක්ක වත්කම් වලට ලාභයේ සංසන්දනය කරලා 100ට ගාණක් වශයෙන් ප්‍රතිශතයක් වශයෙන් ගොඩනගද්දී අපි ඒකට කියනවා ලාභදායීත්වය කියලා. ඒ වගේ ව්‍යාපාරික ලාභදායීත්වය පිළිබඳ අදහසක් මතු කරගත හැකි ඕනෑම අනුපාතයක් අපි නම් කරනවා ලාභදායීත්ව අනුපාත කියලා. අපි එවැනි අනුපාත 4ක් මූලික වශයෙන් කතා කළ යුතුයි කියලා කිව්වා. මතකනේ? එකක් දල ලාභ අනුපාතය, අනිත් එක සුද්ධ ලාභ අනුපාත. මේ අනුපාත දෙකම විග්‍රහ කළා. ඒ දෙක අඩු වැඩි වෙන ආකාරය විග්‍රහ කළා. අඩු වැඩි වීමට බලපාන හේතු අපි පෙන්ලා දුන්නා. ඒ හේතු කටපාඩම් කරන්නේ නැහැ කියලාත් කිව්වා. කටපාඩම් කරන්නේ නැහැ අදින් පස්සේ. මතකයිනේ? ඒ හේතුව හොම අපිට ලාභ ගිණුම මවා ගත්තොත් සුද්ධ ලාභ අනුපාතයේ අඩු වැඩි වෙන්න බලපාන හේතු හොයන්න පුළුවන්. ඇයි? ලාභ අනුපාතයේ විශේෂයෙන්ම ක්‍රියාකාරී වියදම්, ආයතන පරිපාලන වියදම්, විකුණුම් මහ බෙදාහැරීමේ වියදම්, මූල්‍ය වෙනත් වියදම්, ව්‍යාපාරික වියදම්. අන්නේ වියදම් අඩු වෙනවා කියන්නේ අඩු කරගත්තොත් සුද්ධ ලාභය වැඩි වෙනවා. ඒතකොට සුද්ධ ලාභ අනුපාතය ඉහළ යනවා. තේරුණාද? ඊළඟට ඒ ලාභ ගිණුමේ දකුණු පැත්තේ තියෙනවා නැත්නම් බර පැත්තේ තියෙනවා මොකද්ද? ඉදිරියට ගෙන දල් ලාභය. ඒ යටින් තියෙනවා වෙනත් අයබාර ආදායම්. නැත්නම් වෙනත් ආදායම්. සාමාන්‍යයෙන් දන්නේ වෙනත් අයබාර ආදායම්. ඒකේට ඉන්න පුළුවන් අපිට හිස් භාජන විකිණීම්, සමහරට අධිකරණයක් මගින් අධිකරණ වන්දියක් අපිට නියම කළ බාහිර ණයගැතියකින් අපිට ලබා දුන්නොත් ඒක අමතර ආදායමක්. ඒ වගේ වන්දි මුදලක් ඒ වගේව දාන්න පුළුවන්. දැන් මම ඒ අයබාර ආදායම් වැඩි වෙනවා කියන්නේ සුද්ධ ලාභය වැඩි වෙනවා. සුද්ධ ලාභය වැඩි වෙනවා කියන්නේ සුද්ධ ලාභ අනුපාතය ඉහළ යනවා. එහෙනම් සුද්ධ ලාභ අනුපාතය ඉහළ යන්න පුළුවන් අවස්ථා දෙකයි. එකක් වෙනත් අයබාර ආදායම් ඉහළ යාම, අනිත් එක ක්‍රියාකාරී වියදම් පහළ යාම. එහෙනම් සුද්ධ ලාභ අනුපාතයේ පහළ යන හේතු ඒකෙම අනිත් පැත්ත. වෙනත් අයබාර ආදායම් අඩු වෙනවා, පහළ යනවා. ක්‍රියාකාරී වියදම් මොකද වෙන්නේ? ඉහළ යනවා. හරිනේ? අර ඔපොසිට් එක. ක්‍රියාකාරී වියදම් ඉහළ ගියොත් හරි වෙනත් අයබාර ආදායම් පහළ ගියොත් හරි සුද්ධ ලාභය අඩු වෙනවා. සුද්ධ ලාභ අනුපාතය පහළ යනවා. සුද්ධ ලාභ අනුපාතය ඉහළ යන නම් වෙනත් අයබාර ආදායම් ඉහළ යනවා. ක්‍රියාකාරී වියදම් පහළ යනවා. විරුද්ධ පැත්තට. එතකොට සුද්ධ ලාභය ඉහළ යනවා. සුද්ධ ලාභ අනුපාතය ඉහළ යනවා. ඒ වගේම දල ලාභ අනුපාතය අපි කිව්වා විකුණුම් වලට දල ලාභයේ 100 ගණක් වශයෙන් බලනවා. ඒ කියන්නේ ඉර උඩ දල ලාභය ඉරයට විකුණුම් වැඩි කිරීම 100. ඒකෙත් අපි කෝ දල ලාභ අනුපාතය ඉහළ යන්න බලපාන හේතු කිව්ව මතකයිනේ. එක්ක විකුණුම් ඉහළ යනවා. එහෙම නැත්නම් ආපසු එවුම් පහළ යනවා. ආපසු එවුම් නිසා විකුණුම් අඩු වෙනවනේ. ආපසු එවුම් පහළ ගියොත් විකුණුම් වැඩි වෙනවා. එහෙම නැත්නම් ආරම්භක තොග අඩු වෙන්න ඕනේ. තේරෙනවද? ඒ වගේම ගෙනීමේ කුලී අඩු වෙන්න ඕනේ. ආනයන තීරුබදු අඩු වෙන්න ඕනේ. වැටුප් අඩු වෙනවා. ඒ අතිරේක වියදම්නේ. ඒ නිසා දල ලාභය අඩු වෙනවනේ. විකුණු බාහන පිරිව වැඩි වෙනවා. එහෙනම් එක්ක ආරම්භක තොග අඩු වීම, එක්ක වැටුප් අඩු වීම, එක්ක ආයාත තීරුබදු අඩු වීම, නැත්නම් ගෙනීම කුලී අඩු වීම. එහෙම නැත්නම් අවසන් තොගය මොකද්ද වෙන්න ඕන? අවසන් තොගය මොකද වෙන්න ඕන? ඉහළ යන්න ඕන. අවසන් තොගේ ඉහළ යනකොට ඒත් වෙන්නේ විකුණු බාහන පිරිව අඩු වෙනවා. තේරෙනවද? ඒ මගින් දල ලාභය ඉහළ යනවා. ඉහළ ගියන් පස්සේ දල ලාභ අනුපාතය ඉහළ යනවා. එහෙනම් දල ලාභ අනුපාතේ පහළ යන බලපාන හේතු මොනවද? විකුණුම අඩු වෙන්න ඕන. නැත්නම් ආපසු එවුම් වැඩි වෙන්න ඕන. එක්ක විකුණුම අඩු වෙන්න ඕනේ. විකුණු අඩු වුණත් විකුණු අඩු වෙන්නේ. ආපසු එවුම් ඉහළ ගියොත් ඒත් විකුණු අඩු වෙනවා. හරිද? අනිත් පැත්තෙන් ආරම්භක තොග ඉහළ යන්න ඕන.
ගෙනීමේ වියදම් මොකද වෙන්න ඕන? ඉහළ යන්න ඕන. වැටුප් ඉහළ යන්න ඕන. ආයත් ඉරුවදු ඉහළ යන්න ඕන. එතකොට දල්ලාභේ අඩු වෙනවා. දල්ලාභ අනුපාතය පහළ යනවා. එහෙම නැත්නම් අවසාන තොග මොකද වෙන්නේ? අවසන් තොග ඉහළ යනවද පහළ යනවද? අවසාන තොගය මොකද වෙන්නේ? අවසන් තොගය දැන් අවසන් තොගේ ඉහළ ගියොත් මොකද වෙන්නේ? ආරම්භක තොගය ඉහළ යන දල්ලාභය අඩු වෙනවා. එහෙනම් ආරම්භක තොගේ පහළ යන්න ඕන. හරිද? පහළ ගියොත් තමයි දල්ලාභය ඉහළ යන්නේ. එහෙනම් අවසන් තොගේ ඉහළ යන්න ඕන. එහෙනම් අවසන් තොගේ පහළ ගියොත් මොකද වෙන්නේ? විකුණු බහල පිරිවේ වැඩි වෙනවා. එහෙනම් අවසන් තොගේ පහළ ගියාමත් දල්ලාභය අඩු වෙනවා. දල්ලාභ අනුපාතය පහළ යනවා. අපි ওই ටික හොඳින් විග්‍රහ කරගත්තා. තවත් තියෙනවා මේ ලාභදායීත්ව අනුපාත දෙකක්. ඒ තමයි ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය සහ හිමිකාරත්වයේ මත ප්‍රතිලාභ අනුපාතය. මේ දෙක අපි පුළුල් ලෙස විග්‍රහ කරමු ඊළඟ පාඩම් පරිච්ඡේදය. ඒ නිසා දිගටම මේ තව පාඩම් පරිච්ඡේද දෙකක් හෝ තුනක් අපිට කරන්න නෙවෙයි. ඒ කෙරුණම තමයි මේ අනුපාත විශ්ලේෂණේ නිම වෙන්නේ. මේ සියලුම පාඩම් පරිච්ඡේද අනිවාර්යයෙන්ම නෝරදව පරිශීලනය කරන්න. ඔබ ගිණුම් කරන්නේ විෂය කරේ නැතත් BS විෂය පාසලේ හැදෑරු නැතත් කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ කරන ඩීප් එඩියුකේෂන් පාඨමාලා හොරා ලබා දෙන මේ දැනුම 100%ක් නෙවෙයි 200%ක්ම ප්‍රමාණවත් විභාගෙට ලියන්න. පැහැදිලිනේ? ඒ නිසා මම විශ්වාස කරන ඔබ ඉදිරි පාඩම් පරිච්ඡේද දෙක තුනක් පරිශීලනය කරලා සමස්තයක් වශයෙන් මූල්‍ය කළමනාකරණේ මූල්‍ය අනුපාත විග්‍රහය කියන එක 100%ක්ම ලකුණු ගන්න තත්ත්වයට ඔබ සම්බන්ධ වෙනවා ඇති. මම ඒක බලාපොරොත්තු වෙනවා.